සුබ දවසක් ඔබට ප්‍රාර්ථනා කරමින් ඔන්න හපනසගේ YouTube channel එකෙන් ඔබට ප්‍රජා සත්කාරයක් කරන්නටයි අපි සූදානම් වන්නේ. ඒ තමයි විභව්‍යතාමාන 14 ඔබට පහසුවෙන් ජය ගන්නට ඔන්න අද ඉඳලා හපනා YouTube channel එක හරහා ඔබට යම් අත්වලක් මඟ පෙන්වීමක් කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඒතර ඔබ දන්නවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ගැටලු නිර්මාණය වෙන්නේ විභව්‍යතාමාන 14 පදනම් කරගෙන. ඒ අපහසු ගැටලු පහසුවෙන් විසඳන්න ඔන්න අද සිට අපේ විශේෂ පාඩම් මාලාවක් අපේ දැයි දූ දරුවන් වෙනුවෙන් අපි ආරම්භ කරනවා. ඒ අනුව ඔන්න පළවෙනි පත්‍රයේ අපහසු ගැටලු පහසුවෙන් තරණය කරන්නට හපනසගෙන් උපකාරක අත්වැලක් ඔන්න අද සිට ඔබට ලැබෙනවා. ඒ තමයි ගැටලු 500ක් අපි විසඳමින් විභාගය ජය ගන්නට එය අත්වැලක් කරගන්නවා. එතකොට මේ පාඩම් මාලාව පහේ පුංචි දූපුතුන්ට පමණක් නෙවෙයි 3-4 අයටත් ගැලපෙනවා. 3-4 අයටත් ගැලපෙනවා. ඒ නිසා අපි ඔක්කොටම ආරාධනා කරනවා හපනසගේ YouTube channel එක හරහා අඛණ්ඩව දිගටම එකතු වෙන්න අපි ඔබේ ගැටලු निराකරණය කරගන්න පහසු අත්වැලක් ඔබට සපයනවා. ඒ අනුව අද ඔන්න අපි ගැටලු 10ක් විසඳමු. කෙටියෙන් සරලව පහසුවෙන් හිමින් මේ ගැටලු 500 කරහා යන්නට ඔබට අත්වැල සපයනවා. හොඳයි. එහෙනම් ඔන්න අපිත් එක්ක එකතු වෙන 3 4 5 ඔක්කොටම විභව්‍යතාමාන 14 පහසුවෙන් තරණය කරන්නට අත්වැල සපයන වැඩසටහන් මාලාවේ පළමු ගැටලු 10ට අපේ අවධානය යොමු කරමු. හොඳයි. ඔන්න අද ගත්තේ විභව්‍යතාමානවල ආදේශන හැකියාව. ඒ ආදේශන හැකියාවලක් පුතේ තිබෙනවා සංඛ්‍යා ආදේශනය, රූප ආදේශනය, ද්‍රව්‍ය ආදේශනය, ඔය ආදී වශයෙන් ගොඩක් දේවල්. අපි අද එකෙන් අරගමු සංඛ්‍යා ආදේශනයේ පුංචි ගැටලු 10ක්. එතකොට කලබල නැතුව කොහොමද අපි මේ ගැටලුවක් ලේසියෙන් පහසුවෙන් විසඳන්නේ කියන එක පිළිබඳව අපි අවධානය යොමු කරමින් අපි මේ ගැටලු පහසුවෙන් විසඳන්න උත්සාහ කරමු. හොඳයි බලන්නකෝ මාතෘකාව. පහත කොටුව තුල දැක්වෙන සංඛ්‍යාවල අගය වෙනුවට ආදේශනය කළ හැකි අගයකින් යුක්ත සංඛ්‍යා සහිත කොටුව තෝරා යටින් ඉරක් අඳින්න. එතකොට අපේ දරුවෝ දන්නවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ බොහෝ වෙලාවට ඉරි ගහන ප්‍රශ්නනේ තියෙන්නේ. අපි ඒවට කියනවා බහු වර්ණ ප්‍රශ්න පත්‍රය කියලා. වර්ණ 3ක් ඔබට දෙනවා. පිළිතුරු 3ක් ඔබට දෙනවා. ඒ පිළිතුරු 3න් ඔබ වඩා නිවැරදි හරිම උත්තරය ඔන්න තෝරා බේරා ගන්නට ඕනේ. අන්න ඒක තමයි අපි පළවෙනි පත්‍රයේ ජයග්‍රහණය කිරීමේ පළවෙනි රහස හැටියට දකින්නේ. උත්තර 3ක් තියෙනවා. කලබල නැතුව ඒ උත්තර 3න් ඔබ එකක් තෝරගෙන යටින් ලස්සනට අනිත් කෙනාට වදින්න නැති වෙන්න ඉරක් ගහන්න ඕනේ. එතකොට ඔබ දන්නවා මේකෙන් ජය ගන්න පැයක කාලයක් අපිට විභාගෙදි ලැබෙනවා. ඒ පැයක කාලය තුල ප්‍රශ්න 40කට අපි උත්තර සපයන්න ඕනේ. එතකොට අපිට එකකට විනාඩියට වැඩියෙන් ගත කරන්න පුළුවන්. ඒක නිසා අපි මේක කටු වැඩ කිරීම තුලින් නැත්නම් පිළිතුර සොයා ගැනීමේ නිවැරදි ක්‍රමය තුලින් ඕනේ එතනට යන්න. හොඳයි නේද? අද මාතෘකාව මොකද්ද? සංඛ්‍යා ආදේශනය. ආදේශනය කියන්නේ දරුවනේ එක් දෙයක් වෙනුවට තව දෙයක් එකතු කිරීම. ඒකෙන් පළවෙනි දෙයින් කරන කාර්ය බහරෙම දෙවෙනි දෙයින් කරනවා නම් අපිට පළවෙනි දේ වෙනුවට අන්න ඒ දේ ගන්න පුළුවන්. හොඳයි බලන්නකෝ පළවෙනි ගාන 18 ධන 9 ධන 7 සමානයි 34. පුතේ දැන් මේකේ පේනවාද ඔබට කොටුවක් ඇඳලා තියෙනවා අස්ස. එතකොට මේ සමස්ත ගාන දිහාම අපේ දරුවෝ බලන්න අවශ්‍ය නැහැ. ඒ කොටු කරපු අගේ විතරයි වැදගත්. මුළු ගානම බල කාලේ නාස්ති කරන්න එපා. කොටු කරපු ගාන විතරයි වැදගත්. එතකොට මේ කොටු කරපු ගානේ එන උත්තරයට සමාන උත්තරය මෙන්න මේ යට මම දෙන කොටු තුනෙන් ඔබ තෝරන්න තියෙන්නේ. දැන් පැහැදිලිද? අද මම මෙවැනි ගැටලු 10ක් කෙරෙහි ඔබේ අවධානය යොමු කරනවා. මොකද්ද දැන් අපි කරන්නේ? පළවෙනි ගානෙන් යෝජනා කරලා තිබෙන පිළිතුර යට තියෙන වර්ණ තුනෙන් අපි තෝරා ගන්නට ඕනේ. එහෙනම් ඉස්සෙල්ලා මොකද කරන්නේ? කලබල වෙන්න එපා. ඉස්සෙල්ලාම පුතේ
උඩ තියෙන 9 ධන 7 ධන කිව්වේ එකතු කිරීම 9 එකතු කිරීම 7 විසඳලා ඒක උඩින් පොඩ්ඩක් අපි ලියා ගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් 9ට 7ක් දාන්න. මනෝමයෙන් කරන්න පුළුවන් 9 10 11 12 13 14 15 16 එහෙම එකතු කරන්නත් පුළුවන්. නැත්නම් අපිට ඇට ටිකක් අරගෙන එකතු කරන්නත් පුළුවන්. නමුත් ඉතින් අපි දැන් ලොකු විභාගයකටනේ යන්නේ. මනෝමයෙන් එකතු කරන්න පුළුවන්. මෙන්න මෙහෙම උඩින් දාගන්න ඕනේ 16. දැන් තේරුණාද? අපි ඒ දාන්නේ ඇයි? අපි නැත්තම් කාඩ්පත් තුනෙන් උත්තරේ හොයාගෙන යනකොට අපිට අර කලින් අපේ අවශ්‍යතාවය අපිට අමතක වෙනවා. ඒ අමතක වෙන එක සිහි ගන්නවන්න තමයි අපි උඩින් පුංචියට මෙහෙම පොඩි නෝට් එකක් සටහනක් අපි දාගෙන යනවා. දැන් එහෙනම් අපි යට තියෙන කාඩ්පත් ටික එකතු කරලා බලමු. අපිට 16 කාගෙන්ද ගන්නට පුළුවන් කියලා. මේ බලන්නකො. ඔන්න මනෝමයෙන් එකතු කරන්න සර්ච් එක්ක 10යි 7යි 17යි. පුළුවන් නේ. 10ට 7ක් දැම්මම 17යි. 8යි එකතු කරන්නකො බලන්න 16යි. 10ට 5ක් මනෝමයෙන් දාන්න ඇඟිලි ගණන් කරලා හරි පුළුවන්. අන්න 15යි. එහෙනම් අපිට පේනවා නේද? අපිට අවශ්‍ය කරන කෙනා දෙවෙනි කොටුවේදී අපිට ලැබුණා. 16 අපිට අවශ්‍ය කරන කෙනා දෙවෙනි කොටුවේ තු ලැබුණා. එහෙනම් අපිට අනිත් වර්ණ දිහා අවධානය යොමු කරන්න අවශ්‍ය නැහැ. අපිට පළවෙනි උත්තරේදී මේක ලැබුණා නම් එතන යාට අනිත් ඒවා ගැන අවධානය යොමු කරන්න ඕනේ. එතකොට අපිට කාලය ඉතුරු කරගන්න පුළුවන්. කාල කලමනාකරණය කරගන්න පුළුවන්. ඒ ඉතිරි වන කාලයේ අපහසු ගැටලුවකට අපිට භාවිතා කරන්න පුළුවන්. ඒක නිසා මම අපේ දරුවන්ට යෝජනා කරනවා මෙවැනි තැනකදී පිළිතුර ලැබුණා නම් අනිත් ඒවා දිහා බලන්න යන්න එපා. ඔන්න පළවෙනි ගැටලුව. පැහැදිලිද? එහෙනම් අපි යමු අංක 2ට. 40 ධන 28 ධන 12 සමානයි 80. ඔන්නස කොටු කරලා තියෙනවා 20යි 28 කියන කාඩ්පත. දැන් ඕක වෙනුවට වෙන එකක් මෙන්න යටින් තෝරන්න ඕනේ. 20 ධන 18 20 ධන 20 20 ධන 15. බලන්න. අද අපි යන දිගු ගමනක පළවෙනි අත්වැල. ආදේශන හැකියා සංඛ්‍යා ආදේශනේ ගැටලු 10ක් අපි අද හපන YouTube channel එක හරහා අපේ දරුවන්ට විවේකී වේලාවට දැක බලා ගන්න, දැන කියා ගන්න, ඉගෙන ගන්න ඔන්න සර් ඉඩ අවකාශ සලසලා තියෙනවා. හොඳයි එහෙනම් 28ට 12ක් එකතු කරමු. මං කිව්වා වගේ මුළු ගානම බලන්න එපා. මුළු ගානම බලන්න අවශ්‍ය නැහැ. 28ට 12ක් එකතු කරන්න පුළුවන්. අපිට පුළුවන් මේක මෙතනදිම හරහට එකතු කරන්න. ඒ කියන්නේ 8යි 2යි 10න් බිඳුව දානවා එකක් ඉතුරුයි. 2යි 1යි 3යි 1යි 4යි. අන්න 40යි. 28ට 12ක් දැම්මම කීයද? 40යි. දැන් එහෙනම් අපි යට තියෙන සංඛ්‍යා කාඩ්පත් තුනෙන් ඔන්න 40 හොයා ගන්න ඕන. අපි පළවෙනි එක විසඳලා බලමු. මේ බලන්න දැන් අර මම කිව්වා වගේ හරහට එකතු කරලා බලන්න පුතේ. 0යි 8යි 8යි 2යි 1යි 3යි. අන්න පළවෙනි කොටුවට 38 ආවා. අපිට අවශ්‍ය කෙනා නෙමෙයි එයා. එහෙනම් අපි දෙවෙනි කොටුවට යනවා. 0යි 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 2යි 2යි අන්න 40 ආවා. දැක්කනේ. එහෙනම් අපිට හරිය වැඩක් නැහැ. ඕන්න එකතු කරලා බලන්න 20යි 15යි 35යි නේ එයා අදාළම නෑනේ. එහෙනම් අන්න අපිට උත්තරය ආවා අංක 2. මෙන්න මේ විදිහට ලස්සනට අඩි රූල පාවිච්චි කරලා අපි අනිත් කෙනාට ගෑවෙන්නේ නැති වෙන්න ඉර ගහන්න ඕනේ. ඒකත් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තුල පුතේ අපි ඉගෙන ගත යුතු තාක්ෂණික ක්‍රමයක්. අපිට වැඩි ලකුණක් ගන්න, නිවැරදි ලකුණක් ගන්න, ලකුණු දෙකමාරක් ලැබෙනවා එක ගැටලුවකදී මෙවෙන්නේ. අනිත් කෙනාට ගෑවෙන්න ගහන්න බෑ. නිවැරදිව ඍජුව කෙලින් ඔබ ස්ථීර උත්තරයට එන්න ඕනේ. හොඳයි නම් යන් අංක 3. 45 ධන 8 ධන 7 සමානයි 60යි. මුළු ගාන දිහාම බලන්න අවශ්‍ය නැහැ. මුළු ගානම දිහා බලන්න අවශ්‍ය නැහැ දරුවනේ. බලන්නේ මොකද්ද? සංඛ්‍යා දෙක කොටු කරපු රතු පාටින් සර් කොටු කරලා තියෙන්නේ. අන්න ඒක දිහා විතරයි. නා 8යි 7යි මනෝමයෙන් මට කියන්න බලන්න. 15යි. නේද? එහෙනම් 15 ගන්න අපි කාඩ්පත් තුන මොනවද දීලා තින්නේ බලන්න. 9 ධන 7 8 ධන 6 10 ධන 5. එහෙනම් 8යි 7යි 15යි කියලා උඩින් ලියාගත්තා. දැන් ඔන්න අපි විසඳගෙන එනවා. දැන් 45ට 15 දැම්මත් එකතුව 60යි. එකතුව බලන්න එපා. මම අපේ දරුවන්ට මතක් කරන්නේ ඒ වකට කාලේ ගන්න එපා. කොටුව විතරක් බැලුවම හරියන 9යි 7යි සර්ට කියන්න බලන්න. 9යි 7යි එකතු කරාම අන්න 16යි. අපිට ඕනේ 15නේ. එහෙනම් එයා වැඩක් නැහැ. එහෙනම් 8යි 6යි එකතු කරන්න බලන්න. 14යි. එයා වැඩකුත් නැහැ. අන්නේ මොනොත් අපිට තුන්වෙනි එක්කෙනාවත් බලන්න වෙනවා.
10යි 5යි අන්න 15 අපිට අවශ්‍ය කෙනා ලැබුණා. දැක්කද? පළවෙනි ස්ථානෙදී ලැබුණ නැත්නම් අපි දෙවෙනි එක පරීක්ෂා කරනවා. ඒකත් ලැබුණ නැත්නම් තුන්වෙනි එකට යනවා. මේ විදිහටම තුනම පරීක්ෂා කරන අවස්ථාත් වෙනවා. එකෙන් ගොඩ යන අවස්ථාත් අපිට ගන්න පුළුවන්. යම් හතරවෙනි ගාන 30 ධන 10 ධන 2 සමානයි 42යි. එතකොට සර් කොටු කරලා තියෙනවා 10 ධන 2. ඒ 10 ධන 2 ගන්න පුතේ ඔන්න සර් දෙනවා මේ බලන්න 20 ඍණ 7. ඍණ කියන්නේ අඩු කිරීම බය වෙන්න එපා. 13 ඍණ 2. 15 ඍණ 3. ඍණ කියන්නේ අපේ ගණිතයේ තියෙන ධන වගේම එකතු කිරීම වගේම අඩු කිරීම. හරි. එහෙනම් දැන් බලන්නේ මොකක්ද දිහාද? 10 ධන 2 විතරයි. වෙන අනම්මනම් බලන්නේ නැහැ. 10ට අතේ ඇගිලි 10ට දෙකක් දැම්මත් 12යි කියලා අපේ දරුවෝ දන්නවා. ඒකයි මම කිව්වේ මේක 3 අයටත් කරන්න පුළුවන්, 4 අයටත් කරන්න පුළුවන්, 5 අයටත් කරන්න පුළුවන්. හැමෝටම කරන්න පුළුවන් එකක්. යාළුවොත් එකතු කරගෙන ඒගොල්ලන්ටත් මේ උදව්ව දෙන්න. එතකොට ඔබට පළවෙනි පත්‍රයේ විභව විප්තාමාන වලින් පළවෙනි පත්‍රය අපේ අපේක්ෂා වන ඉලක්කය වන ලකුණු 100 ළඟට යන්න පුළුවන්. හොඳයි අපි අඩු කරලා බලමු කාඩ්පත් තුන. 20න් 7ක් ගියාම පුතේ 13යි. අයියෝ අපිට ඕන කරන කෙනා නෙමෙයිනේ යා. එහෙනම් 13න් 2ක් ගියාම 11යි. එයත් වැඩක් නැහැ. එහෙනම් අපි තුන්වෙනි එක්කෙනා පරීක්ෂා කරලා බලනවා 15 ඍණ 3. 15න් 3ක් ගියාම අන්න අපිට ඕන කරන කෙනාවා 12. අපිට ඕන කරන්නේ කවුද? 12. අන්න ඉර ගහනවා ලස්සන්ට අනිත් කෙනාට ගෑවෙන්නේ නැති වෙන්න. මෙන්න මේ විදිහටයි අපි පිළිතුරු හොයා ගන්න ඕනේ. එහෙම නැතුව මේක දිහා බලලා නිකන් කාඩ්පත් වලට ඉරි ගහලා වැඩක් නැහැ. ඒ නිසා අපනා YouTube channel එක නරඹන අපේ දරුවන්ට ඒ නිශ්චිත ක්‍රමවේදයක් එක්ක තමයි සර් මේ ගමන යන්නේ. ඒ නිසා ඒ ක්‍රමවේදය ඉගෙන ගන්න. එතකොට ඔබට කොතනදී කවදා කොතනදී ඔබ ගානක් ඇදුවත් ඒක නිවැරදිව ඔබ කරනවා. අපි යම් පස්වෙනි ගැටලුවට. 40 ධන 8 ගුණ කිරීම 2 සමානයි 50යි. ඔන්න මම දැන් මූලික ගණිත සංකල්ප පොඩ වෙනස් කරගෙන යනවා. දැන් අපි ධන ඍණ ඉගෙන ගත්තා. අපි එකතු කරන්න අඩු කරන්න ඉගෙන ගත්තා. දැන් මෙන්න ගුණ කරන්න. සමහර මේකට වැඩි කරන්න කියලා කියනවා. නමුත් අපේ ගණිතයේ පෙළ පොත්වල, ගුරුවත් පොත්වල සඳහන් වෙන්නේ පුතේ මේක ගුණ කිරීම. එහෙනම් 8 වාරයක් 2. 8 වාරයක් 2 දන්නේ නැත්නම් අනිත් පැත්ත බලන්න පුළුවන්. 2 වාරයක් 8. කීයද? අපි එහෙනම් කාඩ්පත් තුනත් බලලා මේක හොයමුද? මෙන්න කාඩ්පත් තුන. 28 ඍණ 7, 21 ඍණ 5, 30 ඍණ 8. ඍණ කිව්වේ අඩු කිරීම. එහෙනම් 8 වාරයක් 2 16යි. එහෙනම් දැන් අපිට 16 හොයාගන්න වෙනවා. කම්මැලි නැතුව කාඩ්පත් තුනටම අවධානය යොමු කරන්න ඕනේ එක බැගින්. පුතේ මේ බාන්න වෙන පළවෙනි කාඩ්පතට එන්නකො ඔක්කොමල්ලා. මට කියන්න බාන්න 28න් 7ක් ගියාම මනෝමයෙන් එහෙම එකපාර බැරි නම් පැත්තක හදලා බලන්නත් පුළුවන්. එතකොට 20 කීයද? 1යි. එහෙනම් අපිට අවශ්‍ය කෙනා නෙමෙයි යා. අපි දෙවෙනි වර්ණයට යනවා. 21න් 5ක් අඩු කරාම 16යි. අන්න ඕන කරන කෙනාව ගැහුවා ඉර. අනිත් ඒවට කාලය නාස්ති කරන්න අවශ්‍ය නැහැ. අනිත් ඒවට කාලය නාස්ති නොකර අපිට කෙලින්ම Tamanට පිළිතුර ආසැනින් ඒ ගාන අපිට නිමාවටපත් කරන්න පුළුවන්. හොඳයි අපි 6 වෙනි එකත් බලමු. 10 ධන 8 ගුණ කිරීම 3 සමානයි 34. මෙන්න දීලා තිනවා 8 වරක් 3 කියන එක හොයන්න තව කාඩ්පත් 3ක්. 15 ධන 7. දෙවෙනි එකේ තියෙනවා 16 ධන 8. තුන්වෙනි වර්ණයේ තියෙනවා 20 ධන 8. අපි හොයමුද බලන්න. ඉස්සෙල්ලා නම් කියනකො ගුණ කිරීමේ දෙපැත්තටම බලන්න පුළුවන් නේ. 8 වරක් 3 දන්නේ නැති අයට ඒක ලොකුයි වගේ කියලා හිතනවා නම් 3 වරක් 8 බලන්න පුළුවන්. දෙපැත්තෙන් කොයි පැත්ත ගත්තත් එකම උත්තරේන 8 වාරයක් 3 24යි. එහෙනම් අපි 24 හොයමු. ඔන්න ලෑස්ති වෙන්න. කියන්නකො මට බලන්න ඔක්කොමලා 15 ධන 7 කීයද? 22යි. අපිට ඕන කරන කෙනා නෙමෙයි එයා. එහෙනම් අපිට තව ටිකක් ඉස්සරහට යන්න වෙනවා. 16 ධන 8 අන්න 24යි. ඕනනම් තුන්වෙනි උත්තරෙත් බලන්න 20 ධන 8 28යි. තියා වැඩක් නැහැනේ. නේද? එහෙනම් ඔබට පේනවා දෙවෙනි උත්තරෙන් අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන්, නතර වෙන්න පුළුවන්, පිළිතුර නිවැරදි කියලා තීරණය කරලා ඉර අඳින්න පුළුවන්. පැහැදිලිද? right. එහෙනම් අපේ දුල පුතාලා මේ එකතු වෙන්නේ අද හපනා YouTube channel එකේ හපනා සර්ත් එක්ක විභව්‍යතාමාන ජය ගන්න ගැටලු 500න් තවත් මුල් ආරම්භක ගැටලු 10ක් එක්ක. අද අපේ මාතෘකාව ආදේශන හැකියාව, ඒකේ අනුමාතෘකාව
සංඛ්‍යා ආදේශනේ. මං කිව්වේ ගොඩාක් තියෙනවානේ ආදේශන වර්ග කියලා නේද? හරි. ඔන්න බලන්න 32 ධන 24 බෙදීම 3 සමානයි 40. ඔය 24 බෙදීම 3න් ලැබෙන උත්තරේ ගන්න ඔන්න සර් උත්තර 3ක් දෙනවා. 21 බෙදීම 7, 36 බෙදීම 4, 64 බෙදීම 8. දැන් ඔන්න චුට්ට සංකීර්ණතාවයකට අපි යනවා. බෙදන්න දැන් අපි දන්නවා මූලික ගණිත කර්ම 4යි. ඒ මූලික ගණිත කර්ම 4ෙන් මම ධන ගැන කතා කරා, ඍණ ගැන කතා කරා, මෙන්න ಗುಣ කිරීම ගැන කතා කරා, දෙන්න බෙදීම. මූලික ගණිත කර්ම 4ෙන්ම මේ සංඛ්‍යා ආදේශනේ දුල පුතාට දීලා තියෙනවා. හොඳයි එහෙනම් 24 බෙදමු 3. 24ට 3 ගොඩවල් 8යි. 8 වරක් 3 24යි. පේනවා නේද ඔබට? එහෙනම් අපි 8 දැන් හොයාගෙන යන්න ඕනේ මේ දීලා තියෙන වර්ණ 3ෙන්. එහෙනම් 21 7ෙන් බෙදමු. 7 වරක් 3 21යි. 3 වරක් 7 21යි. එන එයා වැඩක් නැහැ. 36 4ෙන් බෙදමු. 9යි. 9 වරක් 2 18යි. 18 ඒවා දෙකක් 36යි. හරිනේ. එන එයා වැඩකුත් නැහැ. පුතේ 64 8ෙන් බෙදමු. 8 වරක් 8 64යි. අන්න අපිට ඕන කෙනා මෙතන හැංගිලා ඉන්නවා. දැක්කද මේ ගානේ අපිට තුන්වෙනි පිළිතුර දක්වාම යන්න වුණා. නැත්තම් එකපාර ගන්න බැහැම වුණොත් කම්මැලි නැතුව 1 2 3ම කරගෙන ගිහිල්ලා ඕනේ නිවැරදි තැනට යන්න. යන් 7 වෙනි ගැටලුවට. 32 ධන 24 බෙදීම 3 සමානයි 40. මේ උත්තරේ ගන්න පුතේ මම දීලා තිනවා වර්ණ 3ක්, උත්තර 3ක්, පිළිතුරු 3ක්. 21 බෙදීම 7, 36 බෙදීම 4, 64 බෙදීම 8. ඔන්න කාඩ්පත් 3. අපි ඉස්සෙල්ලා මොකද්ද කරගන්න ඕනේ සර් කිව්ව විදියට? 24 3ෙන් බෙදන්න ඕනේ. 24ට 3 ඒවා 8යි. 8 වරක් 3 අන්න අපිට ගන්න පුළුවන් 24යි. දැන් එන 8 හොයාගෙන යමු. දර කලින් ගානට පොඩ්ඩක් විතර සමානයි නේද? 21 බෙදීම 7 3යි. 34 බෙදීම 36 බෙදීම 4 අන්න අපිට 9ක් එනවා. ඊළඟට 64 බෙදීම 8 අන්න 8ක් එනවා. එතකොට අපි අවධානය යොමු කරපු කලින් ගානත් එක්ක බැලුවාම ඔබට පේනවා දැන් මේකේ උත්තරෙත් 8මයි. නේද? අපිට ඕනනම් ඉස්සෙල්ලා පිළිතුර ළඟට ආපහු නැවත චුට්ටක් යන්න පුළුවන්. අපිට 6 වෙනි ගාන ගත්තාම එතන 32 ධන 24 බෙදීම 3 නේද? එතකොට 32 ධන 24 බෙදීම 3 මේ පිළිතුරම තමයි අපිට මෙතනදී ගොඩනගා ගන්න වෙන්නේ. පිළිතුර එතකොට 64 කියන තැනට අපිට එන්න පුළුවන්. එතකොට අර කලින් ගානම අපි නැවත වරක් ඔබේ අවධානයට යොමු කළා. දැන් අපිට බලන්න පුළුවන් මේකේ 8 වෙනි ගාන දිහා. 8 වෙනි ගාන දිහා බැලුවාම මම ඔන්න පොඩි වෙනසක් කරලා තියෙනවා. එතන කාඩ්පත දාලා තියෙන්නේ මුල. කාඩ්පත දාලා තියෙන්නේ මුල. හරිද? 8 වාරයක් 3 දාලා ධන 10යි සමානයි 34. මේ 8 වරක් 3 විසඳන්න ඔන්න උත්තර 3ක් දෙනවා. 40 ඍණ 12, 32 ඍණ 13, 44 ඍණ 20. දැන් එතන මම කලින් කිව්වා වගේ අර 8 වරක් 3 විසඳගත්තම ඇති. කොහොම කරන්න ඕනේ. එන 8 වරක් 3 24යි. දැන් 24 ගන්න උත්තරේ අපිට යටින් අල්ල ගන්න වෙනවා. මේ බලන්න 40න් 12ක් අඩු කරන්න. 40න් 12ක් අඩු කරාම ඕන්න අපිට මෙහෙම අඩු කරන්න පුළුවන්. 10න් 2ක් 8යි, 3න් 1ක් 2යි. මම මේ හරහට අඩු කරේ. ඕන්න 28යි. නමුත් අපිට 24 නේ ඕනේ. මේ බලන්න 32. 32න් 13ක් අඩු කරොත් 12න් 3ක් 9යි, 2න් 1ක් 1යි 19යි. ඒක වැඩකුත් නෑ අපිට. අන්න 4න් බිංදුවක් 4යි, 4න් 2ක් 2යි. අන්න අපිට ඕන කරන කෙනා 3 වෙනි ස්ථානයේ සිටිනවා. පේනවද? 3 වෙනි ස්ථානයේ සිටිනවා. ඔන්න ওই විදියට ගන්න. ඉතින් එකම ගාන උනත් අපි කීප සැරයක් කරලා අවධානය යොමු කරගත්තාම පුතේ අපිට මේ වගේ දේවල් කරන්න පුළුවන්. මෙතනදී ඔබ බලාපොරොත්තු වෙන්න ඕනේ, ඔබ දැනගන්න ඕනේ ක්‍රමවේදය විතරයි. කොහොමද මෙවැනි සංඛ්‍යා ආදේශනයක් අපි ජය ගන්නෙ? ඒවා කරලා පුහුණුව තුලින් අප ලබාගත යුතු දැනුමක් වෙනවා. ඒ නිසා ගැටලුව එකම මොඩල් එකේ වුණාට, එකම ඉලක්කම් වුණාට ගන්න ක්‍රමවේදයන් විවිධ විදිහට ඔබට අත්හදා බලන්න පුළුවන්. මෙන්න 9 වෙනි ගැටලුව. දෙවාරයක් 8
ධන 10 සමානයි 26යි. දැන් මේකේ කෙලින්ම උත්තරේ මම කොටු කරලා තියෙනවා. ඔබට පේනවද? අරව බලන්න ඕනේ නැහැ. ඔය දෙවරක් කට මොනවද? ඒවා අපිට වැඩක් නැහැ. අපිට ඕන කරන්නේ 26 ගන්න පුළුවන් පිළිතුර. 26 ගන්න පුළුවන් පිළිතුර. මෙන්න මන් දීලා තියෙනවා. එතන කටු වැඩ කරන්න දෙයක් නැහැ. නමුත් කාඩ්පත හදන්න කටු වැඩ කරන්න වෙනවා. 12 ධන 12. මෙන්න දෙවෙනි උත්තරේ. 15 ධන 11. 16 ධන 12. 16 ධන 12. දැන් අපි 26 හොයමු බලන්න. 12ට 12ක් දැම්මොත් පුතේ මනෝමයෙන් කියන්න පුළුවන් 24යි. එයා වැඩක් නෑ අපිට නේද? 1යි 6යි 5යි 1යි 6යි 1යි 1යි 2 අන්න ඉන්නවා 26. එතනින් එහාට අපිට යන්න අවශ්‍ය නෑ. එතනින් එහාට අපිට යන්න අවශ්‍ය නෑ. පිළිතුර 26 මෙන්න මේකයි කියලා ගන්න පුළුවන්. right? එහෙනම් අපි බලමු අද අවසන් ගැටලුව. මෙන්න 10 වෙනි අවසාන ගැටලුව. 40 බෙදීම 8 ධන 10 සමානයි 15. එතකොට මේ 40 බෙදීම 8 කියන තැනින් ඔබ ගත යුතු පිළිතුරට අදාළ කාඩ්පත් තුන සර් දෙනවා. 20 බෙදීම 2, 10 බෙදීම 2, 20 බෙදීම 2. හැබැයි එක වගේ උත්තර දෙකක් මෙතන තියෙනවා. කමක් නැහැ අපි බලමු 48න් බෙදලා. 48න් බෙදුවම පුතේ 8 වරක් 5 40යි. එහෙමනේ කියන්නේ නේ. 5 වරක් 8 40යි. 8 වරක් 5 40යි. එහෙනම් අපිට 5 කියන උත්තරේ තමයි අවශ්‍ය වෙන්නේ. 5 කියන උත්තරේ තමයි අවශ්‍ය වෙන්නේ. දැන් මෙතන පළවෙනි උත්තරේ 20 බෙදීම 2, 20 බෙදීම 2 කියලා දෙකක් දෙපැත්තේ තියෙනවා. නමුත් අපිට පිළිතුරට යද්දී එතන ගැටලුවක් නැහැ. අපි බලමු 20 දෙකට කැඩුවම 10යි. අන්න 10 දෙකට කැඩුවම 5යි. එහෙනම් අපිට ඕන කරන්න යන්නේ අන්න ඉන්න උත්තරේ දෙවන ස්ථානේ. එහෙනම් අපිට අර නැවත තිබෙන 20 බෙදීම 2 එතරම් බාධාවක් නැහැ පිළිතුර ලබා ගැනීම සඳහා. පැහැදිලිද? right. ඔන්න එහෙමනම් අපේ දරුවෝ පොඩි වෙලාවක් තුල නමුත් ලොකු දෙයක් ඔළුවට ගත්තේ. මොකද්ද මේ ලොකු දේ? පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40 හදද්දී රජය මේ පිළිතුර ප්‍රශ්න ගොඩනගීමට පාදක කරගන්නේ විභව්‍යතා මාන. ඒ විභව්‍යතා මාන සරල එකේ සිට සංකීර්ණ එක දක්වා ගමන් කරනවා. එතකොට අපි මේක ගැන ලොකු අවබෝධයකින් කටයුතු කළොත් අපිට පළවෙනි ප්‍රශ්න පත්‍රේ ජය ගන්න පුළුවන්. ඉතින් මේ විභව්‍යතා මාන මොනවාද කියලා හොයන්න යන්න ඕනේ නැහැ. අපන සර්ච් එක අපන YouTube channel එකත් එක්ක නිරන්තරයෙන්ම ඉන්න ඕගොල්ලන්ට විභව්‍යතා මාන 14 ඉස්මතු කරලා ඒ ගැටලු පහසුවෙන් ජය ගන්නට ඕන කරන දැනුම දෙන්න තමයි ඔන්න අද ඉඳලා විභව්‍යතා මාන ගැටලු 500ක් විසඳීමේ මේ වැඩසටහන අපි ආරම්භ කළේ. ඉතින් අද ඒකේ පළවෙනි මංගල අදියරට ඔබ සහභාගී වුණාත් සර්ච් එක්ක ද්‍රව්‍ය ආදේශන සහ සංඛ්‍යා ආදේශන රූපාදේශන කියන මූලික තේමාවේ සංඛ්‍යා ආදේශනයත් එක්ක මම හිතනවා ඔබ පුංචි හරි අදහසක් ගන්නට ඇති කියලා. ඉතින් මේ ගැටලු මේ විදියට ඔබට උනත් නිර්මාණය කර ගන්න පුළුවන්. ඔබට උනත් හදා ගන්න පුළුවන්. ඔබ ළඟ තියෙන පත පොතේ තියෙන මේ වගේ ගැටලු විසඳන්නේ මෙන්න මෙහෙම කියන එක පිළිබඳව ඔබට යම් අදහසක් ඔළුවට ආවා. ඒකෙන් ඒ උදව්ව ගන්න පුළුවන්. ඒ විදියට ගත්තාම අපිට පහසුවෙන් කරදරයක් නැතුව විභව්‍යතා මාන මොනවද? අපි ඒවා කොහොමද ඉගෙන ගන්නෙ? සරලකින් සංකීර්ණතාවයට අපි යන්නේ කොහොමද? පළවෙනි ප්‍රශ්න පත්‍රයට අපි ලකුණු 100ක් ගන්න කොහොමද ඒ තුලින් කියන එක පිළිබඳව ඔන්න අද අපි මුල් වරට අත්විවරම දැම්මා. හොඳයි. එහෙනම් මම ඔන්න අදට සමුගන්නයි යන්නේ. ඔය වගේ චූටි දේවල් තුලින් අපි විභව්‍යතා මාන 14ම ඉගෙනගෙන ගැටලු 500ක් විභාගය ළඟට යනකොට ඉගෙන ගමු. හොඳයිනේ. හරි. එහෙනම් 3 දරුවොත් 4 දරුවොත් 5 දරුවොත් ඔක්කොටම ගැලපෙන විදියටයි මම මේක කරන්නේ. ඒ නිසා ඒ හැම කෙනෙක්ම එකතු කරගන්න. ඉතින් අපේ අපන YouTube channel එකට ඔබ අපට ආගන්තුකෙක් නම් ඔබට පුළුවන් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අදහස් උදහස් දක්වන්න, like කරන්න, comments කරන්න, යාළුවන්ටත් මේක කියලා දෙන්න. එතකොට දිගටම නොමිලේ ගෙදර ඉඳන්ම යමක් ඔබට ඉගෙන ගන්න ලැබෙනවා. හොඳයි. එහෙමනම් තවත් දවසකින් තවත් අලුත් විභව්‍යතා මානයකින් අලුත් ගැටලු කිහිපයකින් මුණ ගැසෙන තුරු ඔන්න සර් ඔබෙන් සමුගෙන යනවා. එහෙනම් එකතු වෙන්න නිතිපතා, සතිපතා, මාස්පතා අපිත් එක්ක ඔබ විභාගයේ ඔබට පහසුවෙන් ජය ගන්න එය අත්වලක් වේ. හොඳයි. සිළු දෙනාටම ආයුබෝවන්. අලුත් පාඩමකින් අපි නැවත මුණ ගැහෙමු.